අභිධර්මය පොඩ්ඩ සරල 7 වන කොටස. ජවන සිත්. ජවන චිත්තය අරමුණ දැනගැනීම පිළිබඳ වූද ඒ ක්‍රියා සිදු කිරීම පිළිබඳ වූද අධික වේගයක් හෙවත් අධික වීර්යයක් ඇත්තා වූ සිත ජවන චිත්තයයි. ඇස අරමුණ චක්කු විඤ්ඤාණය. ඇසට අරමුණක් දුටු විට ඒ අරමුණ හඳුනා ගන්නා සිතක් ඇසේ පහළ වේ. එය චක්කු විඤ්ඤාණය. මේ චක්කු විඤ්ඤාණය භවාංග සිත් පරම්පරාව හා සම්බන්ධ වේ. අරමුණ දැනගන්නා ජවන සිත ක්‍රියා සිදු කරන්නා වූ ශක්ති විශේෂයකට ජවය හෙවත් වේගයයි කියති. අතින් බරක් ඔසවන්නා වූ තැනැත්තාගේ අතෙහි බර එසවීමේ වේගයක් ඇත්තේය. රාත්තල් දෙකක් එසවීමට රාත්තල ඔසවන වීර්යයට වඩා අධික වීර්යයක් තිබිය යුතුය. අරමුණ දැනීම පිළිබඳ වූද ක්‍රියා සිදු කිරීම පිළිබඳ වූද අධික වේගය ඇත්තා වූ සිත්වලට ජවන චිත්තයයි කියනු ලැබේ. ජවන චිත්තය පහළවන්නේ මෙසේය. කැඩපත ඉදිරියට පැමිණෙන වස්තුන්ගේ ඡායා එහි පහළවන්නාක් මෙන් ඇස ඉදිරියට පැමිණෙන වස්තුන්ගේ ඡායා ඇසෙහි පහළ වේ. එයට ඇස හා රූපයන්ගේ ගැටීමයි කියනු ලැබේ. ඇසෙහි ගැටෙන්නා වූ රූප ඡායාව එකිනෙහිම භවාංග සම්තතියෙහිද ගැටේ. ඒ හේතුවෙන් භවාංග චිත්තයෙහි ප්‍රකෘතිය මදක් වෙනස් වේ. එයට භවාංග චලනයයි කියනු ලැබේ. ඇස ඉදිරියට පැමිණෙන වස්තුන්ගේ ඡායා ඇසෙහි පහළ වෙනවා. ඒ ඡායා භවාංග චිත්තයෙහි ඇවිත් වදිනවා. භවාංග චලනය සිද්ධ වෙනවා. භවාංග චලනය නිසා භවාංගයන්ගේ පහළවීම නැවති චිත්ත සංතතිය ඇසෙහි ගැටුණ අරමුණ දෙසට යොමු වේ. ඒ යොමු වීම නම් ඇසෙහි ගැටුණු දෙය අරමුණු කරන්නා වූ ගන්නා වූ අලුත් සිතක් පහළ වීමය. ඒ සිතට ආවර්ජන චිත්තයයි කියනු ලැබේ. ආවර්ජන චිත්තය නිරුද්ධ වනු සමගම ඇසෙහි ගැටුණ රූපය වඩා හොඳට ගන්නා වූ සිතක් ඇසෙහිම පහළ වේ. එයට චක්ෂුර් විඤ්ඤාණයයි කියනු ලැබේ. දැකීමය, පෙනීමය කියනුයේ ඒ සිත පහළ වීමටය. එය බිඳුණු වහාම චක්ෂුර් විඤ්ඤාණයෙන් දුටු සැටියට ඒ රූපය ගන්නා වූ සිතක් නැවතත් පහළ වේ. චක්ෂුර් විඤ්ඤාණයෙන් දුටු රූපය පිළිගැනීමක් වැනි බැවින් ඒ සිතට සම්පටිච්ඡන චිත්තයයි කියනු ලැබේ. එයට අනතුරුව ඒ ආරම්මණයේ සැටි විමසන්නා වූ සිතක් පහළ වේ. එයට සම්තීර්ණයයි කියනු ලැබේ. එයට අනතුරුව විමසීමෙන් ලැබෙන ඵලය ගන්නා වූ සිතක් හෙවත් විමසූ දෙහි සැටි විනිශ්චය කරන්නා වූ සිතක් පහළ වේ. එයට ව්‍යවස්ථාපන චිත්තයයි කියනු ලැබේ. ඇසෙහි හා භවාංග සම්තතියෙහි රූප ඡායාව ගැටීමේ හේතුවෙන් කෙනෙකුගේ උත්සාහයෙන් තොරව පිළිවෙලින් මේ සිත් ටික ඉපිද නිරුද්ධ වූ පසු ව්‍යවස්ථාපනය කරන ලද රූපය ඉතා හොඳින් දැනගන්නා වූ
එහි රසය විඳින්නා වූ බලවත් සිතක් සත්වරක් උපදී. ඇසෙහි හා භවාංග සන්තතියෙහි රූප ඡායාව ගැටීමේ හේතුවෙන් කෙනෙකුගේ උත්සාහයෙන් තොරව පිළිවෙලින් මේ සිත් ටික ඉපිද නිරුද්ධ වූ පසු ව්‍යවස්ථාපනය කරන ලද රූපය ඉතා හොඳින් දැනගන්නා වූ එහි රසය විඳින්නා වූ බලවත් සිතක් පිළිවෙලින් සත්වරක්ම පහළ වේ. ආවර්ජන චිත්තේ පටන් ව්‍යවස්ථාපන චිත්තය දක්වා පහළ වූ චිත්තයන්ගේ වේගයට වඩා වීර්යයට වඩා අධික වීර්යයක් ඇතිව පහළ වූ ඒ චිත්තයට ජවන චිත්තයයි කියනු ලැබේ. ඇසට අරමුණක් දුටු විට ඒ අරමුණේ දුටු බව භවාංග සන්තතියට දැනි ස්පර්ශ වෙන විට භවාංග චලනයක් වේ. භවාංග චරණේ ආවර්ජන චිත්තය චක්ෂු විඥානය සම්පටිච්ඡන සිත සම්තීරණය ව්‍යවස්ථාපන චිත්තය ඉන්පසු ජවන සිත සත්වරක්ම උපදී. මෙය චිත්ත වීතියක් ලෙස හැඳින්වේ. මේ ක්‍රියාවලිය පච්චසන්තීවෝ ජවන හත කියලා මතක තියාගත්තේ. පංචද්වාරවදනේ චක්කු විඥානය සම්පටිච්ඡනේ ති සම්තීරණේ වොත්තපන ව්‍යවස්ථාපනය කියන්නේ ඒකමයි. ජවන හත පච්චසන්තීවෝ ජවන හත භවංග චලනේ පංචද්වාරවදනේ චක්ෂු විඥානේ සම්පටිච්ඡනේ සම්තීරණේ ව්‍යවස්ථාපන චිත්තය ජවන හත. මේ හැඳින්වෙන්නේ චිත්ත වීතියක් හැටියට. චිත්ත වීති පිළිබඳ දීර්ඝ විස්තර පසුව ඔබට දැනගන්නට ලැබේවි. ශබ්ද ගන්ධ රස ස්පර්ශ යන මේවා සෝත්‍ර ග්‍රාණ ජිහ්වා කාය යන ඉන්ද්‍රියන්හි ගැටීමෙන්ද කියන ලද පරිද්දෙන් ඒ ආරම්මණයන් තත්වාකාරයෙන් ගනිමින් ඒවායේ ඉෂ්ඨානිෂ්ඨාකාරයෙන් විඳිමින් ජවන චිත්තය පහළ වේ. ජවනයන් අතරද ඇති වී අනාගතයට කිසි බලයක් ඉතිරි නොවි අභාප්‍රාප්ත වන්නා වූ දුබල ජවනයෝද වෙති. නැවත නැවතත් ඒ ආරම්මණය භවාංග චිත්ත සම්තතියෙහි ගතා නැවත නැවත බොහෝ ජවනයන් ඇති කරන්නා වූ බලවත් ජවනයෝද වෙති. රුවන්වැලි සෑය දක්නට ගිය තැනැත්තෙකු සිය ගමට පෙරලා ආපසුද එහිදී ඇති වූ ජවනයන්ගෙන් ඉතිරි වූ එක්තරා බල විශේෂයක් නිසා ඔහුගේ භවාංග සන්තතියට රුවන්වැලි සෑය නැවත නැවතත් යොමු වේ. එයින් ඇසේ සම්බන්ධයක් නැතිව ඒ තැනැත්තා තුළ රුවන්වැලි සෑය අරමුණු කරන්නා වූ ජවනයෝ ඇති වේ. ඒ ජවනයන්ගේ බලයෙන් සමහර විට ඔහුගේ సంతානෙහි නැවතත් රුවන්වැලි සෑය දකින්නු කැමැත්ත සහිත වූ එය වඳිනු පුදනු කැමැත්ත සහිත වූ ජවනයෝ පහළ වේ. ඒ වායේ බලයෙන් නැවත රුවන්වැලි සෑය කරා යෑම සිදු කරන්නා වූ එයට වැඳීම පිදීම කරන්නා වූ ජවන චිත්තයෝ පහළ වේ.
මෙසේ අනේක ක්‍රියා සිදු කරන්නා වූ ජවනයෝ පහළ වේ. පංච ద్వාරයන්ගේ සම්බන්ධයක් නැතිව භවාංග සන්තතියටම අරමුණු යොමු වූ කල්හි එයින් භවාංගය සැලී සන්තතිය සිඳී යොමු වූ අරමුණු පිළිබඳ ආවර්ජන චිත්තය ඇති වූ පසු ජවනය පහළ වේ. සත්වයන් විසින් සිදු කරන ක්‍රියා හැටියට සැලකන අනේක ප්‍රකාර ක්‍රියා සිදුවන්නේ ඒ ජවන චිත්තයන්ගෙන්. පින්පව් වනුයේද ඒ ජවන චිත්තයමය. ජවන චිත්තය කුසල ජවන චිත්තය, අකුසල ජවන චිත්තය, කුසල අකුසල නොවන ජවන චිත්තයයි දෙවදෑරුම් වේ. ජවන චිත්තය කුසල අකුසල කුසල අකුසල නොවන. කුසල චිත්තය හා අකුසල චිත්තය. ජවන සිත්වල කුසල අකුසල භාවය සිදුවන්නේ එය හා මිශ්‍ර වන චෛතසික ධර්මයන්ගෙනි. චෛතසිකයන් අතර ඒවා උපදනා సంతානය දවන තවන පෙළෙන ශාන්ත ස්වභාවය ඇති චෛතසික කොටසක් වේ. උපදනා సంతානය පිනවන වඩන සෞම්‍ය චෛතසික කොටසක්ද වේ. ලෝභ ද්වේෂ මෝහාදී වූ දවන තවන චෛතසිකයෝය. ශ්‍රද්ධා ප්‍රඥා මෛත්‍රී කරුණාදී సంతානය පිනවන සෞම්‍ය චෛතසිකයෝය. ද්වේෂ චිත්තයාගේ දවන තවන ස්වභාවය තා ප්‍රකටය. බලවත් ද්වේෂයේ ඇති වූවහුගේ මූණ කළු, ශරීරයෙන් දහදිය ගලයි, ශරීරයේ වෙව්ලයි. ඒවා වනුයේ ද්වේෂයාගේ දැවීම තැවීම නිසාය. රාගයන්ට ඒ ආකාරයකට ලෝභයමය. බලවත් රාගය ඇති වූ තැනැත්තේ ඒ සංසිඳුවා ගැනීම පිණිස කොතෙක් වුවත් වියදම් කරයි, වෙහෙසෙයි. සමහර විට බොහෝ අන්තරාදායක නපුරු ක්‍රියාද කරයි. එසේ කරනුයේ ඒ පුද්ගලයාට රාගයෙන් කරන දැවීම තැවීම ඉවසා සිටිය නොහැකි නිසාය. මෝඩයෝ මේ රාගය ඉතා උසස් දෙයක් කොට සිතති. දිව්‍යමය ප්‍රේමයයි එය වර්ණනා කරති. අකුසල චෛතසිකයන්ට ඇත් සෑම චෛතසිකයම මේ సంతානය දවන තවන පෙළෙන ස්වභාවය මද වශයෙන් වුවද ඇත්තේය. මද වශයෙන් ඇති දවන තවන ස්වභාවය අප්‍රකටය. ශ්‍රද්ධා ප්‍රඥා මෛත්‍රී කරුණාවෙන් යුක්ත සිත් ඇතිවන කල්හි පුද්ගලයාගේ මූණ පැහැපත් වේ, බබලයි, ශරීරය පිනායයි. එයිනේ ධර්මයන්ගේ సంతානයේ පිනවන බවක් ඇති බව ප්‍රකටය. පෙරිද්දහම් ඇසීමෙන් රෝග සුව වන්නේද ඒ ධර්මය අසන තැනැත්තාගේ సంతානයේ පහළවන ශ්‍රද්ධාදී ධර්මයන්ගෙන් සිත කය පිනවීම නිසාය. කුසලයේ ලක්ෂණය ඉෂ්ට විපාකයක් සැප විපාකයක් ඇති කරවන බවය. අකුසලයේ ලක්ෂණය නොමනා විපාකයක් ඇති කරවන බවය. කරවිල ඇටයට කරවිල කරලක් මිස මුද්‍රික ඵලයක් ඇති කළ නොහැකිය. එසේම මිහිරි වූ මිදි ඇටයට මුද්‍රික ඵලයක්ම මිස කරවිල කරලක් ඇති කළ නොහැකිය. එමෙන් දවන තවන පෙළෙන අශාන්ත ස්වභාවය ඇති චෛතසික ධර්මයන් හා සංයෝගයෙන්
එවැනිම අනිෂ්ට ඵලයක් මිස ඉෂ්ට ඵලයක් ඇති කළ නොහැක. අනිෂ්ට ඵලයක් ගෙන දෙන බැවින් ලෝභාදියෙන් යුක්ත වූ චිත්තයෝ අකුසලයෝය. සංතානය පිනවන ශ්‍රද්ධාදී ධර්මයන්ගෙන් යුක්ත වීමෙන් සෞම්‍ය ස්වභාවයට පත් සිතකටද එබඳු සෞම්‍ය ඵලයක් ඉෂ්ට ඵලයක්ම මිස අනිෂ්ට ඵලයක් ඇති කළ නොහැක. ඉෂ්ට ඵලය ඇති කරන බැවින් ශ්‍රද්ධාදී ධර්මයන්ගෙන් යුක්ත වීමෙන් යහපත් බවට පත් චිත්තයෝ කුසලයෝය. ද්වේෂාදී දවන ධර්මයකින් යුක්ත සිතකින් මිස සෞම්‍ය සිතකින් ප්‍රාණයක් නොනැසිය හැකිය. ඒ රෞද්‍ර සිතින් අනාගතයේ උපදවන්නේද එබඳු ඵලයකි. එබැවින් ප්‍රාණඝාතය අකුසලයකි. අනෙකකුට උපකාරයක් කරන තැනැත්තේ එය කරන්නේ මෛත්‍රී කරුණාදී ධර්මයන්ගෙන් යුක්ත වූ සෞම්‍ය සිතකින්. ඒ සිතින් අනාගතයෙහි ඇති කරන්නේද එබඳු සෞම්‍ය ඵලයකි. එබැවින් පරෝපකාරය කුසලයකි. මෙසේ ඒ ධර්මයන්ගේ කුසලාකුසලත්වය ඒ ධර්මවල ලක්ෂණේ සැටියටම වන්නේය. විපාක චිත්තය කුසල වූ හෝ අකුසල වූ හෝ අතීතයේ උපන්නා වූ ජවනයක් නිසා ඒ సంతානෙහි අනාගතයේ පහළවන්නා වූ ක්‍රියා සාධනය නොකරන්නා වූ මන්ද වේගය ඇත්තා වූ චිත්තයෝ විපාකයෝය. වී ඇටයක් රෝපණය කළ කල්හි එයින් ගොයම් ගසක් පහළ වේ. වී ඇටය ක්‍රමෙන් දිරා අභාවයට පැමිණේ. ඒත් අනාගතයෙහි වී ඇට ඇතිවීමට හේතු වන එක්තරා ශක්ති විශේෂයක් වී ඇටයේ පරම්පරාව වූ ගොයම් ගස හා සම්බන්ධ වී ඉතිරිව පවතී. ගොයම් ගසේ ඇට හටගන්නා කාලය පැමිණි කල්හි එහි අන් ඇට වර්ගයක් පහළ නොවී වී ඇටම පහළවන්නේ ගොයම් ගස හා බැඳී පළමු රෝපණය කළ බීජයෙන් ඉතිරි වී තිබුණු ඒ ශක්ති විශේෂය නිසාය. 1. ඇටය පැලවෙත්ම ඇටය දිරායයි. එහෙත් අනාගතයෙහි වී ඇට ඇතිවීමට හේතු වන එක්තරා ශක්ති විශේෂයක් ගොයම් ගසෙහි ඉතිරි වෙයි. ගොයම් ගසේ හටගන්නා ඒ ඇට රෝපණය කළ බී ඇටයේ ඵලයෝය. ඉමෙන් කුසලාකුසල ජවන චිත්තයක් පහළ වූ කල්හි එය නිරුද්ධ වූ පසු ඒ චිත්ත පරම්පරාව හා සම්බන්ධ වී අනාගතයේ ඵල හේවත් විපාක සිත් ඇති කිරීමේ ශක්තියක් ඉතිරි වේ. කුසලාකුසල ජවනයක් පහළ වුණා නිරුද්ධ වුණා. එහෙත් අනාගතයේදී විපාක සිත් ඇති කිරීමේ ශක්තියක් ඉතිරි වේ. පාප කර්මය අලුයෙන් වැසුණු ගිනි අඟුරු මෙන් බාලයා අනුම යන්නීය. යයි බුදුන් වහන්සේ විසින් වදාළේ ජවන චිත්තේ නිරුද්ධ වූ පසු సంతානේ ඉතිරි වන්නා වූ ශක්ති විශේෂය සඳහායි. අලු යට ගිනි කියන්නේ ගින්න නිවුණා ශක්ති විශේෂයක් ඉතුරු වුණා. අලු යට ගිනි ධර්ම වශයෙන් නොදැක්විය හැකි දැක්වීමට ලකුණක් නැති චිත්ත පරම්පරාව හා සම්බන්ධව පවත්නා වූ ශක්ති විශේෂය
කුසලාකුසල ජවනයාගේ එක්තරා අවස්ථාවක්. විපාක චිත්තය එහි තවත් අවස්ථාවක්. ගොයම් ගස හා බැඳී පවත්නා බීජ ශක්තිය වී යට ඇතිවීමෙන් කෙළවර වේ. එයින් නැවත නැවතත් ඵල හට ගැනීමක් නොවේ. එමෙන් ජවනයෙන් ශේෂවන ශක්ති විශේෂයද පැසීමට පැමිණීම වශයෙන් නැවත සිත් බවට පැමිණීමෙන් කෙළවර වේ. විපාක යන නාමයේ චිත්ත චෛතසිකයන්ට අනෙකකට නොකියනු ලැබේ.